අපි ඊයේ කතා කළා ඒ ධර්ම දේශනාව තුළ ඇති ගාමන් ෆැක්ටරියක් හේතු කරගෙන යම් අනුසෝතගාම මාර්ගයේ සහ පටිසෝතගාම මාර්ගයේ පෙන්වුවා. එහි අනුසෝතගාම මාර්ගයේ යනු පටිසම්පාද න්‍යාය ධර්මයයි. එහි පටිසෝතගාමී මාර්ගය යනු පටිසම්පාද නිරෝධ වෙන න්‍යාය ධර්මයයි. මේ න්‍යායට අනුව අපි දන්නවා තිරූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපයක් තියෙනවා. මේ රූපය හට ගැනීමට හේතුවයි මේ රූපේ මේ අත්ංගමයි නැතිවීමට හේතුවයි කියලා අපි දකිනවා. එතකොට මෙතන රූපය කියන්නේ ගෞමයි. මේ ගෞම හට ගැනීමට හේතුව ටික තමයි ආයතන ටිකයි. ඒ වගේම එහි අස්තංගමය ආයතනයන්ගෙන් යමක් නිර්මාණය කරලා ඒ ටික නැතිවීමයි. ඉතින් අපි ඉදිරිපත් කරපු උපමාවට අනුව රූපේ ගෞමයි. ඒ ගෞම ඇතිවීමට හේතුව ඉති රූපං ඉති රූප සමුදයෝ. හේතුව තමයි මැෂින් ටික. එතකොට අෂ්ටාංගමෝ කියන්නේ ගෞම අපිට නිර්මාණය වෙලා ඉවර වෙනකොට අර මැෂින් වල ඉවර වෙලා ගබඩාවට ගියාම ආ මැෂින් වල කිසි අයිතියක් නැහැ දැන් ගෞමට. ඒක අෂ්ටාංගමෙදි ගියා. ඒකේ නිරෝධ වුණා නොවේ නැති වුණා. තවත් ගෞමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඔය විදිහට ගෞම් ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන්. මැෂින් ටික හරියට අපේ ආයතන වගේ. ඉතින් මේ ආයතන ටික තුල තියෙන්නේ කන්දානම් පාතිභාවෝ ආයතනනම් පටිලාභෝ. මෙන්න මේ ස්කන්ධයන්ගේ පහළ වීමක් නිසායි මෙන්න මේ ආයතනයන්ගේ ස්කන්ධයන්ගේ හට ගැනීම නිසායි ආයතනයන්ගේ පහළ වීම. ඒ වගේ මෙන්න මේ මහාන කෙනෙක් ඉන්න නිසායි මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. අපේ ආයතන ටික ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙතන හොඳ ධර්මතාව ටිකක් තියෙනවා. හොඳට නුවණින් විමසා ගන්න ඕන. මහාන කෙනෙක් ඉන්න නිසායි මහාන කෙනාට මම උපමා කළේ ස්කන්ධ. කන්දානම් පාතිභාවෝ කියන. ආයතනනම් පටිලාභෝ කියන්නේ මැෂින් ටික. මේ හේතු කරගෙන අයං උච්ච ಜಾති කියන්නේ ගෞමක් නිර්මාණය වෙනවා. ගෞමක් හැදුනා. අනිත්‍යවතේ ගලප ගන්න ඕන. ගෞමක් නිර්මාණය වුණා කියන්නේ ಜಾතිය. අන්තිම මැෂින් එකකින් ඇති වුණා ಜಾතියක් ඇති වුණා. හැබැයි මේ ගෞමට මැෂින් ටික අයිතිත් නැහැ. මහපු අයගේ කිසි අයිතියකුත් නැහැ. කියන්නේ ස්කන්ධයන්ගේ අයිතියකුත් නැහැ. ආයතනයන්ගේ අයිතියකුත් නැහැ. අපි දන්නවා ඉස්ලාම රෙදි කෑල්ලක් හම්බෙන්නේ. ඒ රෙදි කෑල්ල මහගෙන යනවා. ඉතින් පළවෙනි මැෂින් එකෙන් එක කෑල්ලයි දෙවෙනි මැෂින් එකෙන් තව කෑල්ලයි මේ විදිහට මහගෙන යනවා.
හරියට අපි කතා කළොත් පටිසම්පාදනය වගේ. මේ හැමතැනම වෙන මේ කෘත්‍ය අවිද්‍යාව පදනම් කරගෙනයි සිදු වෙන්නේ. ගෞම නිර්මාණය වුණාට පස්සේ පවතින්නේ අවිද්‍යාවමයි. අන්න ගෞම නිර්මාණය වුණාට පස්සේ ඒ කියන්නේ සලආයතන පත්‍ය පස්ස. පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා. ඒ කියන්නේ මේ මට්ටමට එනකොට ගෞම නිර්මාණය වෙලා ඉවරයි. ආයතනයන්ගෙන් ගෞම නිර්මාණය වෙලා ඉවරයි. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපං. අන නාම රූපපච්ච සලආයතන. අවිද්‍යාව නිසායි සංඛාරයක් හටගන්නේ. ඒතකොට ඒ සංඛාරයට සාපේක්ෂව විඥානයක් හටගෙන ඒ විඥානෙට අනුව නාම රූප ටිකක් හටගෙන ඒ නිසා මෙන්න මේ සලආයතනයන් පහළ වෙලා. ඒ නිසා සලආයතන පත්‍ය පස්ස ස්පර්ශයක් ඇති වෙලා. මෙන්න මේකත් එක්ක පස්ස කියන තැන්දී ගෞම හම්බ වුණා. හම්බෙච්ච ගෞම අපි දැන් වෙළඳ පොළට දානවා. අන්න පස්සපච්ච වේදනා. සපෝ දුක්ඛෝ වේදනාව හට ගන්නවා. ඒක හම්බෙන අයට. වේදනාපච්ච තණ්හා. ඒ නිසා මේ ගෞමට තණ්හාවක් ඇති වෙනවා. තණ්හාපච්ච උපාදාන. මේ ගෞම හතරාකාරකින් උපාදාන කරගන්නවා. උපාදාන පච්ච භව. මේක දැඩි ලෙස අල්ලා ගන්නවා. ඉතින් මේක තමයි ජාතිය. අපේ ජාතිය ඇති වුණා. ගෞම ඇති වුණා. අන්න ජාතිය ඇති වුණා. ජාතිය කියන්නේ තමන් සතු වුණා ගෞම. ගෞම තමන් සතු වුණා. ජාතිය ඇති වුණා. ඒ නිසා මේ ගෞම දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, ඉරෙනවා, දුර්වන්න වෙනවා. මේ වගේ දේවල් සිදු වෙනවා. ඒ නිසා ශෝක පරිදේව දුක් දෝමනස් උපායස සම්භවಂತಿ. ඒ නිසා දුක් දෝමනස් ඇති වෙනවා අපිට. මේ විදිහට අපි මේ ගෞම සම්බන්ධව මේ ගාමන්ට් එකේ මහාන ගෞම සම්බන්ධව පටිසම්පාදයට ගලප ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම පටිසම්පාදයට ගලප ගන්න දක්ෂ වුණොත් හරියටම හරි. ඉතින් මේකත් එක්ක අපි බලන්න ඕන සුක්ෂ සෝනිතයක් නිසා කලලයක් ඇති වෙනවා. ඒ කලලය ඇති වෙලා ඔන්න මේ ලෝකෙට දසමාසයක් වැඩිලා මේ ලෝකෙට පහළ වුණාට පස්සේ කාලය ගෑවීමෙන් අපිට සංකාර ඇතිවීමෙන් ඔන්න දැන් අපි ගත්තොත් ඕක මව්කුසේට ගලපුවොත් මෙන්න මේ මව්කුසට ගලපුවොත් අර සුක්ෂ සෝනිතේ නිසා හට ගන්නා වූ මේ කලලය හටගත්තා. මේ හටගත්ත කලලයට සාපේක්ෂව ඒ කලලය හම්බ වෙන්නේ පිළිසිඳ ගැනීම හම්බ වෙන්නේ අම්මගේ ආයතන 6ට. අන්න ස්කන්ධයන්ගේ පහළ නිසා ආයතන 6. දැන් ගාම එක එක මහනවා වගේ මේ කුසේ දරුවා ටික ටික වැඩෙනවා. ඒක තමයි වෙන්නේ. මේ කුසේ දරුවා ටික ටික වැඩෙනවා. වැඩිලා ඊට පස්සේ ගාම නිමා වුණා. සම්පූර්ණට ගාමක් හම්බෙනවා කියන්නේ අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙනවා වගේ. එතකොට මේ කුසේ ඉන්න කාලේ මේ දරුවා අම්මගේ ආයතන 6න් තමයි මේ දරුවා හදන්නේ.
අර මැෂින් වලින් මහනවා වගේ. හැබැයි ආයතන වලින් මේ නිර්මාණය කරන දරුවා තමන්ගේ චේතනාව වලින්ම නිර්මාණය කරන දරුවා මේ දරුවෙක් කියලා නිර්මාණය කරගන්නවා. එහෙන් ඒ ආයතනෙන් කරන්නේ ඒ කෘත්‍යයක් විතරයි. අපි අද ආයතන 6ම ගැට ගහගෙනයි දරුවෙක් කියලා දකින්නේ කුසේ ඉන්න. ඉතින් ඒ කුසේ ඉන්න දරුවාගේ සිහිනයත් එක්ක ඒ ආයතනයේ කෘත්‍ය අනුව අම්මා දරුවෙක් නිර්මාණය කරගෙන ඉන්නවා. ඒ නිර්මාණය කරගත්ත චිත්‍රයට අනුව මේ කුසේ ඉන්න දරුවා නිර්මාණය වෙන්නේ. ඉතින් මේකත් එක්ක ගෞම නිමා වුණා කියන්නේ දරුවා මේ ලෝකෙට ඉපදුනා වගේ. මේ ලෝකෙට දරුවා ඉපදුනා. ඉපදුනාට පස්සේ මේක වෙල්ල පොළට දැම්මහම මේකට අයිතිකාරයෝ ඇති වෙලා. ඉපදුනාට පස්සේ මේ ගෞමට අයිතිකාරයෝ ඇති වෙලා. විවිධාකාරයෙන්. කෙසේ වෙතත් මේ ගෞම නිමා වුණාට පස්සේ දුර්වන්න වෙනවා, ඉරෙනවා, කැඩෙනවා, බිඳෙනවා, මේ ටික වෙනවා. ඉතින් මෙන්න මේ හේතු කරගෙන ශෝක පරිදේවයන් ඇති වෙනවා. ගෞම කියන එක අපිට නිකන් හම්බෙන්නේ නැහැ. හඳුනා ගැනීම තියෙන්න ඕන. සංඛාර තියෙන්න ඕන, දැන ගැනීම තියෙන්න ඕන. ඒ අනුවයි තණ්හා මාන දිට්ඨි පහළ වෙන්නේ. ඉතින් මේකට මේක හොඳට ගලපා ගන්න. මේ රූපේ නිර්මාණය හොඳට දැනගන්න. ඒ නිසා මේ ආයතන 6ක් හේතු කරගෙන ආයතන 6ක හේතුවට ඵලයට හේතුව ස්කන්ධ. මේ ස්කන්ධ නැමැති ඵලය හේතුව නිසා ආයතන නැමැති ඵලයක් ඇති වෙනවා. මේ නිසා කුසේ ඉන්න දරුවෙක් නිර්මාණය වෙනවා. ඒ කුසේ ඉන්න දරුවෙක් නිසා කුසේ ඉන්න දරුවෙක් ඉඳලා මේ ලෝකෙට දරුවා හම්බ වෙනවා ඊට පස්සේ. එහෙනම් අපි දන්නවා මේ ලෝකෙට ඉපදෙන්න කලිනුත් අපේ සීනයක් මේ ගෞම ගැන. ගෞමේ එක එක කොටස් එක එක මැෂින් එකකින් මැහුණත් මහාන අයගේ අත් වශයෙන්ම සම්මුතිතනෝ කතා කළොත් මේ මහන්නේ අහවල් ගෞම කියන චිත්‍රය ඇතුවමයි මේ අය මහන්නේ. ඒ මැහුවට කාටවත් සම්පූර්ණ ගෞම මහන්න බෑ. ඒ මැෂින් වල ඉන්න අය තමයි කොටසින් කොටස මහන්නේ. කවදාක සම්පූර්ණයෙන් ගෞම මහන් දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අන්නේ වගේ අපේ ආයතනයන්ගෙන් මේ කුසේ ඉන්න දරුවත් නිර්මාණය කරනවා. මේ කුසේ ඉන්න දරුවා හදනවා අපේ ආයතන 6න්. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ භෞතික මට්ටමින් දරුවෙක් ඇති වෙනවා කියලා. නැහැ. එහි පස්සේකෝ බැලුවොත් අපි තුලින් නිර්මාණය වෙන දරුවෙක්මයි මෙතන හටගෙන තියෙන්නේ. අපේ ආයතනයන්ගෙන්මයි මේ දරුවා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආයතනයන්ගෙන් දරුවා නිර්මාණය වෙන්න නාම රූප දෙකක් උපකාර කරලා තියෙනවා. නාම රූප දෙකකට විඥානයක් උපකාර කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ කුසේ ඉන්න දරුවාගේ නිර්මාණය දකින්න. ඒක තමයි වෙන්න ඕන. තාම අංග සම්පූර්ණ නැති මේ කුසේ දරුවා මෙහෙම චිත්‍රයක් ඇතුවම ඒ කෑල්ලෙන් කෑල්ල ඒක නිර්මාණය වෙනවා. හැබැයි නිර්මාණය වෙන්න මේ සියල්ල කාටවත් ආයතනයන්ට ආයිති ධර්මයන් නොවේ. ඒ ආයතනයන්ට අධිග්‍රහිත වූ ඒ ආයතනයන්ගේ නිර්මාණය කරන්නේ ස්කන්ධ පංචකය. හරියට හැම මැෂින් එකකටම මහන්න කෙනෙක් ඉන්නවා වගේ. හැම ආයතනයකටම ස්කන්ධය මුල් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ ස්කන්ධයන්ගේ චිත්‍රයට අනුව රූපය, වේදනාව, සංඥාව හඳුනා ගැනීම, සංඛාරය
ඒ වගේම විඥානේ දැන ගැනීම අනුව ආයතනයන් තුලින් අපිට මේ දේ නිර්මාණය වෙනවා. කුසේ ඉන්න දරුවා. මේක මේ වුණාට පස්සේ මේ දරුවා මේ ලෝකෙට පහළ වෙනවා කියන්නේ ගෞම මේ ලෝකෙට ගෞම මහල ඉවර වෙනවා. ඉතින් මේ පටිසම්පාදිත ශෝක ලස්සනට මේක ගලපන්න පුළුවන්. මේ ඉවර වෙච්ච කෙනා තණ්හා උපාදාන භව කියන කාරණා වලට යනවා. මේ තණ්හා උපාදාන භව කියන කාරණාත් එක්ක මේ පටිසම්පාදය සැකසෙනවා. ඒ අනුව ඊට පස්සේ මේ ලොකු වෙච්ච දරුවා පින් කරගන්නවා පව් කරගන්නවා. මේ විදේව සකස් වෙන්න පුළුවන්. ඉතින් මේ අනුව අනුන්ගේ උදව්වෙන් නිර්මාණය වෙච්ච අනුන්ගේ ආයතන වලින් නිර්මාණය වෙච්ච මැෂින් වලින් නිර්මාණය වෙච්ච ගෞම. දැන් ඒ ගෞමට අයිතිකාරයෝ ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි ඒ ගෞම නිර්මාණය කරපු එක මැෂින් එකකටවත් මේ ගෞම අයිති නෑ. ඒ එක මැෂින් එකක්වත් දැනගෙන හිටියේ නෑ ගෞමක කෑලි මහන බව. ගෞමක නිමාවක් බව. ඒ සියලු කාරණා හම්බ වෙන්නේ ස්කන්ධ පංචකයට. මැෂින් ටික කියන්නේ ආයතන ටික. මහන කෙනා ස්කන්ධ ටික. එයා දන්නවා මේ ගෞමක කෑල්ලක් තමයි මහන්නේ කියලා. එනම මේ ස්කන්ධයන්ගේ හේතුඵල න්‍යාය නිසා ආයතනයන් පහළ වෙලා ඒ ආයතන වලින් තමයි මේ ගෞම කෑල්ලෙන් කෑල්ල නිර්මාණය කරන්නේ. දසමාසයක් කුසේ අපේ දරුවෝ වැඩෙනවා වගේ අම්මලාට. ඒ වගේ. ඉතින් මේ විදිහට අපි වැළුවට බලන්න මැෂින් එකේ මැෂින් එකට කවදාකවත් කිසිවක් හම්බෙලා නැහැ. ඒකයි දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන්නේ. මැෂින් එක නම් ඇති උපමා කරගත්ත ආයතන ටිකට ගෞමේ මහන කැලේ එකක්වත් අයිති නැහැ. ඒත් මහන කෙනාට හම්බ වෙනවා. ඒක තමයි අපේ ළඟ තියෙන දෘෂ්ටිය. ඒ දෘෂ්ටියෙන් තමයි අපි මිදෙන්න ඕන. මේකත් එක ගෞම නිර්මාණය වුණාට පස්සේ සලආයතන පච්චා පස්ස. එතනින් පස්සේ වේදනාව හට ගන්නවා තණ්හා උපාදාන භව ජාජරා ව්‍යාධි ශෝක පරිදේවයන්ම උරුම වෙනවා. මේකමයි සත්‍ය. මේ ගෞම කෙරෙහි ශෝක පරිදේවමයි මතුවෙන්නේ. ජරා ව්‍යාධි මරණ යෙදෙනකොට. හරියට අපේ මේ භෞතික කය හැදුනා වගේ. අන්නේ ගෞම මේ අම්මගේ ආයතනයන්ගෙන් නිර්මාණය වෙලා ආයතන හයෙන් අම්මයාගේ ස්කන්ධ වලින් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙනවා ඒ හැම මැෂින් එකකට මහන කෙනෙක් ඉන්නවා වගේ. ඒ අම්මගේ හැම ආයතනයක්ම හටගන්නේ ස්කන්ධ පංචකයක් නිසායි. හැබැයි මේ ආයතන උදව් කරගෙන මේ ස්කන්ධ පංචකයෙන් මෙයාව නිර්මාණය කරගන්නේ. මේක හේතුඵල න්‍යායක් ස්කන්ධයන්ගේ. මෙන්න මේ විදියට මේ දරුවෙක් සත්‍ය වශයෙන් ඉන්නව නොවේ. මේ ස්කන්ධය මේ ආයතන ටිකක් එකතු කරගෙන මේ කුසේ දරුවෙක් හදා ගන්නවා. මේකයි ලෝකයේ සත්‍යය. ඒකයි ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකෙට එන සත්‍යයද නැත. මේ ලෝකෙන් චුත වෙන සත්‍යයද නැත. මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයද නැත. අපිට කියන්න පුළුවන් මෙතෙන්දිත් පෙර ඉඳලා ගෞමක් එනවා නොවේ. වර්තමානයේ පවතිනවා නොවේ. අත්වසින් අනාගතයකට යනවත් නොවේ. ඒ කෑල්ල මැහුවා ඒ කෑල්ල එතනම නිරෝධයි. අත්ංගමයට යනවා. නිරෝධයක් නෙමෙයි.
ඉතින් මෙන්න මේ විදිහට අම්මගේ ආයතන හයින් හදා ගන්නා වූ මේ කුසේ ඉන්න දරුවා නිමා හරියට අර මැෂින් වලින් ගෞමි කෑල්ලෙන් කෑල්ල මැහුවා වගේ. ඔබට මේකෙන් තෝරගන්න පුළුවන් දේ තමයි මේ ගෞමක් නිමා වෙන්නේ කොහොමද? කොටසින් කොටස. ඒ වගේ තමයි. ඉස්සරහම ආපු එක්කෙනාගේ කොටස දෙවෙනි එක්කෙනාට අයිති නැහැ. එයා මහන්නේ වෙන එකක්. ඒ වගේ අපේ ආයතනයන්ගේ කෘත්‍ය විවිධයි. 6 ආකාරයි. ඒ 6 ආකාරෝ කෘත්‍යයන් සිදු වෙනවා. එහෙනම් ඒ 6 ආකාරෝ කෘත්‍ය තමා තුල තියෙන, ඒ අම්මගේ තුල තියෙන ආයතන 6න් ඒ හැම ආයතනෙකම ස්කන්ධ 5ක් හට ගන්නවා. ඒකත් එක්ක තමයි අයං උච්ච ජාති කියලා කියන්නේ. ඒ කෑල්ලෙන් කෑල්ල අම්මා ළඟ තියෙන ආයතන ටිකයි නිර්මාණය කරගන්නේ. ඒකමයි සිදු වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා බලන්න ආයතන දන්නවද එහෙම එකක් නිර්මාණය කරන බව? නැහැ. එහෙනම් ආයතන නැතුව ස්කන්ධයන්ට පුළුවන් ද එහෙම දෙයක් නිර්මාණය කරන්න? ඒත් බෑ. මැෂින් එකක් නැතුව කෙනෙකුට මහන්න බෑ. මහන්න මැෂින් එකක් ඕන. මැෂින් එක තිබුණාට වැඩක් නැහැ. මහන්න කෙනෙක් නැත්තම්. අපි දන්නා මලකඳට පින්වතුනි මලකඳේ තියෙන ආයතනයන්ට කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ නැති නිසා. ඒ වගේම කුඩා දරුවාට ආයතන තිබුණාට ස්කන්ධ නැහැ. ස්කන්ධ නැහැ. එහෙනම් ස්කන්ධ නැත්තම් ආයතන වැඩ නැහැ. ඒ කියන්නේ මහාන කෙනා නැත්තම් මැෂින් තිබුණාට වැඩක් නැහැ. මැෂින් කියන්නේ ආයතන ටික. එතකොට ස්කන්ධ තිබුණාට වැඩක් නැහැ. මැෂින් ටික නැත්තම්. ඒ කියන්නේ අන්ධයාට, ගෝලුවට, බීරට, මන්දබුද්ධිකයාට කිසිවක් වෙන්නේ නැහැ. මොකද මැෂින් නැහැ. මැෂින් නැත්තම් ස්කන්ධය හටගන්නෙත් නැහැ. ස්කන්ධය නැත්තම් මැෂින් නැත්තේත් නැහැ. මේ දෙක මේ විදිහට දැක ගන්න ඕනේ අපි. එහෙනම් මැෂින් මහාන කෙනෙක් ඉන්නත් ඕනේ, මැෂින් හැදෙන්නත් ඕන. මේ දෙක එකතු වෙච්ච තැනයි යමක් නිර්මාණය වෙන්නේ. දරුවෙක් හැදෙන්නේ අම්මා තාත්තගෙන් නෙවෙයි. දරුවෙක් හැදෙන්නේ තමාගේම ස්කන්ධයන්ගේ හේතු කරගෙන ලැබෙනා වූ ආයතනන්ගේ ප්‍රතිලාභය, ආයතනන්ගේ පහළවීම හේතු කරගෙනයි කුසේ දරුවෙක් නිර්මාණය වෙන්නේ. මේක පටිසම්පාද න්‍යායයි. මේක ආත්ම දෘෂ්ටියෙන් පනවන්න බෑ මේ දරුවගේ හට ගැනීම. මේක අනිත්‍ය ධර්මයක්. මේක දුක්ඛ ධර්මයක්. මේක අනාත්ම වූ ක්‍රියාවලියක්. මේ දරුවෙක් හට ගන්නවා කියන කතාව. ඉතින් මෙන්න මේ ටික මනාව තෝරගන්න පුළුවන් නම් මේ හැමදේම මේ ස්කන්ධ පංචකයන් නිසායි, අම්මගේ ස්කන්ධ පංචකය නිසායි ආයතනයන්ගේ ප්‍රතිලාභය ඇතිවලා දරුවෙක් නිර්මාණය වෙන්නේ. ඔන්න දැන් තවත් දරුවෙක් බිහිනවා කියන්නේ තවත් මැෂින් ටිකක් හැදුවා කියන එකයි. ස්කන්ධයන් විසින් තවත් මැෂින් ටිකක් හදාගත්තා. ආයතන ටිකක් හදාගත්තා. මහාන කෙනා විසින් අපි ගමු එයා තවත් මැෂින් ටිකක් හදාගත්තා. අන්නේ මැෂින් ටික හැදීම නිසා මේ මැෂින් වැඩි වෙනවා ලෝකයෙන් එන්න ওই විදියට. දැන් අපි දන්නවා එතකොට මේ කුඩා දරුවෙක් හැදෙන්නේ ওই න්‍යායට අනුවයි. මේකයි අපි තෝරගන්න ඕන. කවුරුවක්වත් අම්මා තාත්තෙන් සහවත් කර්මයන් නිසාවත් හටගන්නව නෙවෙයි. හේතුඵල න්‍යාය ධර්මයක් පමණයි.
එහෙනම් අපි කතා කළා එහෙනම් මේ ස්කන්ධය හේතු කරගෙන තවත් මැෂින් ටිකක් හදා ගන්නවා. ඒ මැෂින් හදා ගැනීමෙන් තවත් ගවුම් මහ ගන්න පුළුවන්. තවත් රූප හදා ගන්න පුළුවන්. මේ ලෝකේ සත්වය ඉපදෙන්නේ විවිධාකාර ওই ක්‍රමයටයි. අපි මෙන්න මේ වෙන සිදුවීමට ස්කන්ධයන්ටයි ස්කන්ධ නිසා හටගන්න ආයතන ටිකටයි අම්මා කියනවා තාත්තා කියනවා. මේ දෙන්නගේ එකතු වීම ගැන කතා කරනවා. අපි දන්නවා මහාන කෙනාගේ මැෂින් එකේ සම්බන්ධතාවයක් නැත්තම් මැහෙන්නේ නැහැ. එනම මේ ආයතනයන්ගේ කෘත්‍යයක් තියෙනවා. තාත්තා කෙනෙක් උපකාර කළා නැහැ. තාත්තට අම්මා කෙනෙක් උපකාර කළත් නැහැ. තමන්ගේ ස්කන්ධයන්ගෙන් තමයි මේ දරුවා හදාගන්නේ. ඒකමයි වෙන්නේ. මේක අනාත්ම වූ ධර්මයක්. මේක අනිත්‍ය වූ ධර්මයක්. ඒ නිසාමයි දරුවෙක් ටික පෝෂණය වෙන්නේ, හැදෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ හැදෙන දරුවා ගැන මේ විදිහට අපි දකින්න ඕන අනාත්ම වූ න්‍යායකින් හැදෙන හැටි මේ දරුවෙක්. අම්මා තාත්තා කෙනෙක්ගේ උපකාරයක් නැතුව කන්දානම් පාත්බව ආයතනනම් පටිලාභෝ කියන න්‍යායට අනුව මේ දරුවා කුසේන දරුවෙක් නිර්මාණය වෙන හැටි දැක ගන්න ඕන. මේ ලෝකෙම සත්ත්ව ප්‍රජාව හට ගන්න හැටි මේකෙන් අපි දැක ගන්න ඕන. ඔන්න මේ වුණාට පස්සේ ඔන්න ටික මේ කුසේන දරුවා හදා ගන්නවා. කෑල්ලෙන් කෑල්ල ටික තමයි මේක හැදෙන්නේ. අන්න ගෞම සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වුණාට පස්සේ ඒ ගෞම නිමා කරලා අයින් කරනවා. අයින් කරාට පස්සේ අන්න දැන් අපිට ගන්න සංඥාවෙන් දැන් ලොකු ගෞමක් හම්බෙලා තියෙනවා. මේ අපේ රූපය හැදුනේ ඒ විදිහටයි අම්මා තාත්තා නිසා. ඉස්සෙල්ලාම අම්මා තාත්තටයි මේ රූපය හම්බ වෙන්නේ. අම්මා තමයි මේ රූපේ නිර්මාතු. gedara budun අම්මා කියන්නේ ඒකයි. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ රක්ෂණයෙන් යුතුයි. අපේ මේ රූපය හට ගැනීම. අන්නේ රූපේ නිර්මාණය කරන්නේ අම්මා තාත්තගේ ආයතන එකයි. එහෙනම් මේ ස්කන්ධයන්ගෙන් ස්කන්ධය හේතු කරගෙන අම්මගේ ආයතන ටිකත් උදව් කරගෙන තවත් ආයතන ටිකක් නිර්මාණය කරනවා. අන්නේ තවත් ආයතන ටිකක් නිර්මාණය වුණාට පස්සේ තවත් ආයතන ටිකක් නිර්මාණය වුණා කියන්නේ අපි කියමු තවත් මැෂින් ටිකක් නිර්මාණය වුණා. දැන් මේ මැෂින් වලට ඒ අලුතෙන් නිර්මාණය කරපු මැෂින් වලට දැන් අවශ්‍ය වෙනවා මහානාය. අන්න දැන් මේ ලෝකෙට දරුවෙක් ඉපදුනාට පස්සේ ටික කෙනෙක් හැදෙනවා එතන. අන්න එයාගේ ආයතන හේතු කරගෙන ස්කන්ධයන්ගේ පහළවීම සිදු වෙනවා. මේක තමයි රූපය. මේක වේදනාව, සංඥාව, සංකාර, විඥානය. අන්න ඒ රූපයට සාපේක්ෂව ස්කන්ධයන්ගේ පහළවීමක් ඇති වෙනවා. අන්න දැන් ඒ මැෂින් වලටත් මහාන කෙනෙක් ඉන්නවා දැන්. අන්‍යයා පළමුවෙන්ම කරන්නේ තමන්ගේ රූපය මහගන්න එකමයි. අම්මා යමක් කළා ගවුමක් නිමා කළා වගේ. ඒ නිමා කරපු ගවුම නැවත වරක් අපේ ආයතනයන්ගෙන් තමා තුලින්ම අපේට උපමාවක් වගේ මේ ගන්නේ
අන්න නැවත වරක් මැෂින් ටිකක් ඇති වෙලා තමා තුළම ස්කන්ධයන්ගේ පහළවීම සිදු වෙනවා. යම් මෙහකින් කෙසේද අපේ මුවේ රූපය ඇති උනේ, ගෞම ඇති උනේ කෙසේද? මහාන කෙනා යනු ස්කන්ධ පංචකය, මැෂින් යනු ආයතන ටික. මෙන්න මේ ටික උදව් කරගෙනයි මේක මැෂින් එකයි ස්කන්ධයි නිසායි ගෞම නිර්මාණය වුනේ. හැබැයි ඒක මැෂින් එකටවත් මේ ගෞම අයිති නැහැ. ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ කැලෙන් කැලලමයි. ඒ නිසා මේ රූපය අයිතියක් පනවන්න කෙනෙක් නැහැ. මොකද මේ මැෂින් ටිකයි මේ මහාන කෙනයි නිසායි මේක නිර්මාණය වුනේ. ඔය මහාන කිසිම කෙනෙකුට සම්පූර්ණයෙන් ගෞමත් තනියෙන් මහන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට පුරුදු කැලල මහන්න විතරයි. ඒ නිසා තවත් ආයතනයක අත්දැකීමක් තව ආයතනයකට නැහැ. තව ආයතනික කෘත්‍යයක් තව ආයතනයකට කරන්න බෑ. ඒ ආයතනයට හුරු පුරුදු වෙච්ච දේ විතරයි ආයතනයට කළ හැක්කේ. ඒ ආයතනයන්ගේ පහළවීමක් කෘත්‍යයක් සිදු වෙනවා නම් ඒ ස්කන්ධ පංචකයක් හේතු කරගෙනමයි. නැත්තම් ආයතනට කියන්නේ මල කඳක තියෙන ආයතන වගේ. ස්කන්ධය නැති. ස්කන්ධය නැහැ කියන්නේ මැරිච්ච මල කඳක් වගේ. මැෂින් එක තියෙනවා මහන්න කෙනෙක් නැහැ. මැෂින් එක ක්‍රියාකාරීත්වය ඉල්ලතුනේ ස්කන්ධය නිසායි. දැන් මේ ක්‍රියාකාරීත්වය නැති නිසා අපි කියනවා මැෂින් එක වැඩ නැහැ කියලා. ඉතින් මැෂින් එක මහන්න කෙනෙක් හිටියත් මැෂින් එකේ විවිධ ලෙඩ එනවා. අපේ ආයතනයන්ගේ විවිධ ලෙඩ දුක් ඇති වෙනවා. ආයතන වයසට යනවා, ලෙඩ වෙනවා. මේ කාරණා ටිකක් සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ලෙඩ වෙනකොට මේ වෙනකොට ඇහැ පේන්නේ නැතුව ගියොත්, කන ඇහෙන්නේ නැතුව ගියොත් මැෂින් එකේ ගෞම මහන්න බැරුව යනවා මැෂින් වලින්. ඒ නිසා හැම දෙයක්ම අඩාල වෙලා දුබල වෙලා යනවා. අපේ ජීවිතෝ දිහා බලන්න ওই විදියට. ඔන්න ඔය වෙච්ච සිදුවීම, ගෞමක් නිමා වුණා කියන සිදුවීම හේතු කරගෙන බලන්ට ඒ ආයතනයන්ගෙන් ඉපදිච්ච දරුවා එයා තුල මැෂින් ටික තියෙනවා, ස්කන්ධය ටික නැහැ. අන්න අම්මා විසින් ලෝකයේ විසින් කතා කරන භාෂාව ඉගෙන ගැනීමෙන්, ඇහිමෙන් අන්න මහාන කෙනා නිර්මාණය වෙනවා දැන්. ඒ කියන්නේ ස්කන්ධය ටික හට ගන්නවා දැන් ටික ටික. ස්කන්ධය කියන්නේ පෙර ඉඳලා එන එකක් නෙවෙයි. අන්න එතන ස්කන්ධය ඇතිවීම නිසා එයා තුලින් එයාත් ගෞම් මහන්න පටන් අරගෙන. එයා තුලින් එයාගේ රූපය හදාගෙන. එයා තුලින් ලෝකෙකුත් හදාගෙන. මේ විදිහට අපි තුල මේ වෙන සිදුවීම් වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා එන්නේ මේ ගාමන්ට් ෆැක්ටරි එක වෙන සිදුවීම, ඇඳුම් මහන සිදුවීම අපිට මේ සීසත් ධර්මය හොඳට මතු කරගන්න පැතිකඩක්. මේක හොඳට බලන්න ඕන. අන්න දැන් ටික කාලයක් යනකොට දැන් අලුතෙන් නිර්මාණය වෙච්ච මැෂින් තවත් අලුත් ගවුම් නිර්මාණය කරනවා. අපේ ලෝකයේ දරූපත් ඔය විදිහට සිදු වෙන්නේ. මේ විදිහට හොඳට අනාත්මව බලන්න මේ සත්‍යයේ ඉපදීම දිහා. ඇත්තටම සත්‍යයේ ඉපදීම සත්‍යයේ ඉපදෙන්නේ. නැත්තම් කන්දානං පාත්භව ආයතනනම් පටිලාභද සිදු වෙන්නේ. අපි හිතන සත්‍යය කොහෙද ඉන්නේ? ගෞම නිර්මාණය කළේ කවුද? සම්පූර්ණයෙන් ගෞමක් මහපු කෙනා කවුද? කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒ ආයතනයන්ගේ කෘත්‍ය නිසා නිර්මාණය වෙච්ච ගෞමක් විතරයි මේක. අපේ රූපකයත් එහෙමයි. අපේ රූපකය නිර්මාණය කළ තියෙන අපේම ආයතන වලින්.
එසලම අම්මගේ ආයතන වලින් මේක නිර්මාණය වුණා. ඊට පස්සේ මව් කුසෙන් එළියට ආවට පස්සේ කාලය ගෑවීමෙන් අපේ ආයතන වලින් අපේ රූපය හදනවා. අපේ ආයතනයන්ගෙන් රූපය හදන්නේ අපිට භාෂාව ලැබෙන කොටයි. එතකොටයි ස්කන්ධය පහළ වෙන්නේ. අන්නේ ස්කන්ධය පහළ වීමෙන් අපේ රූපය අපි හදාගෙන අපි ඉගෙනගෙන ලොකු මහත් වෙලා අපිත් කසාද බඳිනවා. අපිත් විවාහ වෙනවා. ඒ විවාහ වීම නිසා අන්න අලුතෙන් මැෂින් හදනවා. ඒ අලුතෙන් මැෂින් නිෂ්පාදනය කරන්නේ අලුතෙන් ගවුම් මහනවා. වගේ වැඩක්. අන්න ඒ විවාහ වෙලා අලුතෙන් දරුවෝ ඇති වෙනවා. මේ දරුවෝ ඇති කරන්නෙම මේ ගවුම් අලුතෙන් මහන්නෙම අර මැෂින් එකේ කතන්දරයමයි. මහාන කෙනෙක් නැහැ. එහෙනම් එයා තුල වෙන්නේ ඒ ටිකමයි. එහෙනම් බලන්න මේ ආයතන ටික පෙර ඉඳලා එනවා නොවේ. මේ ස්කන්ධයත් පෙර ඉඳලා එනවා නොවේ. මේ හේතු නිසා හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මයන්මයි අපි තුල පවතින්නේ. බලන්න ගෞමක් කියන එක නිමා වුණාට පස්සේ අපිට හම්බෙන්නේ අංග සම්පූර්ණ දරුවෙක් හම්බුනහම දරුවෙක් කියලා අපි පිළිගන්නවා. බලන්න මේ දරුවා නිර්මාණය කළා තියෙන්නේ අපේම ආයතන කෘත්‍යයයි. ආයතන ටිකට උදව් කරලා තියෙන්නේ ස්කන්ධ පංචකයමයි. මේ දරුවා මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ටික කාලයක් යනකොට ඇහෙන භාෂාව අනුව ස්කන්ධය ඇතිවීමෙන් ආයතනයන්ගේ ප්‍රතිලාභය මැෂින් ටික හම්බ වෙනවා. අන්න එයාත් මහන්න පටන් ගන්නවා. එයා මහන්න පටන් ගන්නවා කියන්නේ ගෞමක් එයාත් නිර්මාණය කරගන්නවා. එසෙල්ලා තිබුණේ අම්මා නිර්මාණය කරපු ගෞම. අම්මගේ ආයතන වලින් තාත්තගේ ආයතන වලින් නිර්මාණය කරපු ගෞමක්. දැන් තමන්ම මේ ගෞම මහ ගන්නවා. තමන්ගේ ගෞම තමන්ම මහ ගන්නවා. තමන්ගේ ගෞම තමන්ම මහ ගන්න නිසා ඒක තමයි මම වෙන්නේ. අනුන් වෙන්නේ. ඒක නිසා අම්මා කෙනෙක් මේ මැෂින් එක හදලා ඊට පස්සේ ඒ මැෂින් එකට අවශ්‍ය මහන කෙනෙකුත් හොයලා දෙනවා. ඒ හොයලා දෙනවා කියන්නේ මේ අපිට මේ භාෂාව ඉගෙන ගන්නකොට අපි තුල ස්කන්ධය හට ගන්නවා. අනිත් ස්කන්ධයන්ගේ පහළවීම මත තමන්ගේ රූපය තමන්ම මහ ගන්නවා. මෙන්න තමන්ගේම ස්කන්ධය හේතු කරගෙන ආයතන ප්‍රතිලාභය ලැබෙමින් තමන්ගේ රූපය තමන්ම දකිනවා. වර්ණය දකිනවා, සද්දේ දකිනවා, ගන්ධය, රසය, පොට්ටබ්බේ, ධම්මය, චිත්තය පහළ වෙනවා. මෙන්න ආයතනයන්ගේ කෘත්‍ය ටික හේතු කරගෙන කෙනෙක් හම්බ වෙලා. හැබැයි හැම ආයතනයකින්ම මේ වර්තමානයේ එක දෙයයි කරලා තියෙන්නේ. ආයතනයකට කනේ කෘත්‍ය, දිවේ කෘත්‍ය, ඇහි කෘත්‍යයට කරන්න බෑ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ දේ හොඳට නුවණින් බලන්න. ගෞමක් නිමා වෙන්නේ කොහොමද? කෑල්ලෙන් කෑල්ල මාලා වගේ. අපේ මේ කය සම්පූර්ණයෙන් අපිට හම්බෙලා තියෙන්නේ අපේ ආයතනයන් නිසා. ඒ ආයතනට ඒ ටික හම්බුනේ අපේ ස්කන්ධ පංචකයක් නිසා. ඒකයි කන්දානම් පාතු භවෝ ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති කියන්නේ. අපේ ජාතිය පළමුවෙන් අම්මට හම්බ වෙනවා. හැබැයි අපිට හම්බෙලා නැහැ. අපේ ජාතිය අපිට හම්බෙන්න නම් ස්කන්ධය පහළ වුණාම අන්න ආයතනයන් වැඩ කරනකොට ස්කන්ධය නිසා ආයතනය හට ගන්නකොට අන්න අපේ ජාතිය අපිටම හම්බෙලා. අපේ ඉපදීම අපිට හම්බෙලා. අන්න අපේ ඉපදීම අපිට හම්බ වුණා. හම්බෙන නිසා මෙන්න මේ මම කියලා කෙනෙක් අපිට හම්බෙලා තිනවා. මේ ගෞම නිමා වෙන හැටි හරියට දැක්කොත් අම්මා කෙනෙක් දරුවෙක් ලෝකෙට පහළ කිරීමත් දරුවා තුලින් දරුවාව
නිර්මාණය වීමත් තමන්ට තමන්ව හම්බ වීමත් තමන් හොඳට නුවණින් මේක බලන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ ගෞම නිමා වුණාට පස්සේ අම්මා හදපු ගෞම නිසා අම්මා ඒ ගෞමට තණ්හා කරනවා. ඒ දරුවට තණ්හා කරන්නේ නැහැ. තණ්හා කරන ස්කන්ධයන් ඒ දරුවට තමයි ඒ දරුවගේ රූපේ හම්බෙලා නැහැ. වේදනාව සංඥාව සංකාර විඥානය හම්බෙලා නැහැ. භාෂාව ඉගෙන ගන්නකොට ওই ටික හම්බ වෙන්නේ. අන්න ඒ තමන් තුළ ස්කන්ධයන්ගේ පහළ වීමත් එක්ක ආයතනයන්ගේ ප්‍රතිලාභයත් එක්ක තමන්ගේ ජාතිය හම්බෙන්න ගන්නවා. මේකත් එක්ක තමන්ගේ උපැත්තිය ජාතිය දකින්න තමන් දක්ෂ වෙන්න ඕන. ඕන දැන් අපි ටිකක් කතා කළා මේ අම්මගේ කුසේ ඇතිවීමත් තමන් තුළින් තමන්ව පෝෂණය වීමත් කියන කාරණාවයි. ඉතින් අපි කරන්නේ අම්මා වගේම තවත් විවාහ වෙලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ විවාහ වෙලා තවත් මැෂින් හදන එක තමයි කරන්නේ. මැෂින් හදලා භාෂාවක් දෙනවා. දෙකම කරනවා අම්මා. භාෂාව හොඳට උගන්වනවා. ස්කන්ධයනුත් ඇතුල් කරලා කෙනෙක් ලෝකෙට හදනවා. තවත් අලුත් ගවුම් නිර්මාණය වෙනවා. ඉතින් අම්මත් ගවුම් මහනවා. අම්මා නිසාත් ගවුම් නිර්මාණය වෙනවා. අර අලුතෙන් හදපු කෙනා නිසාත් ගවුම් නිර්මාණය වෙනවා. මේ විදිහට අපේ හේතුඵල න්‍යාය දකින්න මේකයි විය යුත්තේ. ඒ නිසා මේකට දක්ෂ වෙන්න. ගාමන්ට් එකේ ගවුමක් නිමා වෙන්නේ කොහොමද කියන එක බලන්න. ගවුම යනවා අපේ රූපයයි. එසෙල්ලා දහම් දේශනාවත් එකතු කරගන්න මේකට. ඒ නිසා මේ හැමතැනම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයයි. මේ අපේ රූපයේ ස්කන්ධයන්ටද අයිති නැහැ. මේ අපේ රූපය ආයතනයන්ටද අයිති නැහැ. ඒ බව මේ මහාන ගෞම ගාමන්ට් එකේ කෙනෙක් මහාන ගෞම මහාන කෙනාට අයිතිත් නැහැ. එයා ගෞම මහාන නැහැ කවදාකවත්. එන කවදාකවත් එක ආයතනයකින් ගෞමක් මහලා නැහැ. මේ රූපයක් හදලා නැහැ. ආයතන හයම එකතු වෙනසයි රූපය නිර්මාණය වෙන්නේ. ආයතන තුනට වැඩක් නැහැ. ස්කන්ධය තියෙන්නත් ඕන. මෙන්න මේ විදිහට මේක දැක ගන්න බලන්න. ඒ නිසා මැෂින් එක දන්නේ නැහැ ගවුමක් මහන බව. මැෂින් එකට කවදාකවත් ගවුම හම්බ වෙන්නේ නැහැ. ගවුමේ යම් කොටසක් මහනවා නම් ඒ මහන කොටස හම්බෙන්නේ මහන කෙනාටයි. ස්කන්ධයන්ටයි. හැබැයි ස්කන්ධොත් මේක ඇත්ත දන්නේ අවිද්‍යාව නිසායි හම්බ වෙන්නේ. හැබැයි කවදාකවත් මැෂින් එකට මහන කෑල්ල හම්බෙලා නැහැ. හැබැයි ගවුමේ නිමාව සම්පූර්ණ වීම මේ මහපු කෙනෙකුට කිසිම මැෂින් එකකට හම්බෙලත් නැහැ. කෙන ආයතන හයට හම්බෙලත් නැහැ. ස්කන්ධයන්ට හම්බෙලත් නැහැ. ඒ ස්කන්ධයන්ගෙන් එක ආයතනයකින් කරලා තියෙන්නේ එක කෘත්‍යයක් විතරයි. මේ කෘත්‍ය ටික එකතු වුණාමයි ගෞම නිමා වෙන්නේ. මේ රූපය අපිට හම්බෙන්නේ. ඒ වගේ මේ මහාන මැෂින් වලින් කරන්නේ එක කොට සම්මහනක විතරයි. අනිත් ටික ඉතින් කවදාකවත් අනිත් එක්කෙනා මහාන කොටස මෙයාට හම්බෙන්නේ නැහැ. ඒ නිසා කවුරුවක්වත් මොන ස්කන්ධයක්වත් ස්කන්ධ පංචකයක්වත් සම්පූර්ණ ගෞමක් මහලා නැහැ. හැම ස්කන්ධ පංචකෙම වෙලා තියෙන්නේ එක්තරා කෘත්‍යයක් කරපු පමණයි. එක හොර්සම් මහපු එක විතරයි. මේ විදිහට මේ ධාතිය දැක ගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැක ගන්න මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියන න්‍යාය දකින්න. අත්ංගමෝ කියන්නේ හැඟ වෙනවා කියන එකයි. නිරෝධය කියන්නේ සාමුලින් නැති වෙලා යනවා කියන එකයි. මෙතන තියෙන අෂ්ටාංගමයක්. මොකද තවත් මැෂින් නිර්මාණය වෙනවා. ඉතින් මම මේ දෙන පණිවිඩේ දක්ෂ වෙලා මේක ගන්න බලන්න. තමන්ගේ නුවණ වඩන්න. මම මේ කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔබ ගැනයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තැනකින්
මේ ගෞමක් නිර්මාණය වෙච්ච තැන ගෞම නිට්ටයයි සුභයි සැපයි ආත්මයි වෙලා. බලන්න අපි මෝහාන්තකාරයට වැටෙනවා. ඒ නිසා අපි අවිද්‍යාවක්වත් හරියට දන්නේ නැහැ. අපි ඉන්නේ මෝහාන්තකාරේ. ගෞමක් හම්බෙලා ඒකට තණ්හා කරන බවක් තියෙන්නේ. අත් වශයෙන්ම අවිද්‍යාව කියන්නේ මේ මැෂින් එකකින් වෙලා තියෙන එක කෘත්‍යයක් විතරයි. මේක දැකීම අවිද්‍යාව දැකීමයි. මේ විද්‍යාව නම් මේ කාටවත් මේ ගෞම හම්බෙලා නැති බවයි. මැෂින් වලට හම්බෙලත් නැහැ. මැෂින් වල මහාන අයටත් මේ ගෞම හම්බෙලා නැහැ. ඒ කියන්නේ ආයතනයන්ටත් මේ රූපය හම්බෙලා නැහැ. ඒ වගේම ස්කන්ධයන්ට මේ රූපේ හම්බෙලත් නැහැ. හැබැයි මේ හේතුඵල න්‍යාය නිසා මේ ලෝකේ නිර්මාණය වෙනවා. කන්දානම් පද්භව ආයතනම් පටිලබ්බෝ කියන කන්දානම් නැමැති ආයතන හේතු මේ ස්කන්ධ හේතුව නිසා ආයතන ඵලය හම්බෙනවා. මෙන්න මේ හේතුඵල න්‍යායයි ලෝකයක් අපිට හම්බෙන්නේ අපේ රූපය අපිට හම්බෙන්නේ. සත්‍ය පුද්ගලයෙක් හම්බෙනා නෙවෙයි. මේ ආත්ම දෘෂ්ටියෙන් නොගන්න. මේ අනාත්ම ධර්මයක්. මේ අනිත්‍ය වූ ධර්මයක්. මැෂින් හයින් කරපු දේවල් එක මැෂින් එකකට හම්බ වෙන්නේ නැහැ. මහපු එක්කෙනා එක මහලා ඉවරයි. ඒක නැවත එයාට මහන්න පුළුවන් හැබැයි. තව රෙදි කැල්ලක් આવොත් මහනවා. ඒ නිසා එයා තුල සිදුවෙන මහන කෙනා තුල සිදුවෙන සිදුවීම අත්ංගමයට යනවා. හැබැයි කවදාකවත් මැෂින් එකට රූපය ගවම හම්බෙන්නේ නැහැ වගේ ආයතනයන්ට කවදාකවත් අපේ රූපය හම්බෙන්නේ රූප හම්බෙන්නේ නැහැ. හැබැයි ස්කන්ධයන්ට නැවත සිහි කරලා ගන්න පුළුවන්. මහන කෙනාට නැවත රෙදි කැල්ලක් આવොත් එයා ඒ විදිහට මහනවා. අත්ංගමයට යනවා. ඒක මැහුව ඒක ඉවරයි. එනකොට නැවත රෙදි කැල්ලක් આવොත් එයාට මහන්න පුළුවන් කියන එකයි අත්ංගමය කියන්නේ. ඒක නිරෝධයක් නෙවෙයි. නිරෝධයක් කියලා කියන්නේ දැන් අපි අනුසෝතගාමි මාර්ගය කතා කළේ. මේ අවිද්‍යාව භූමිය අපි පෙන්වා දුන්නා. අපි මෝහ අන්ධකාරය පෙන්වා දුන්නා. මෝහ අන්ධකාරින් නැය අධික තෘෂ්ණාවෙන් ඇත කින දෘෂ්ටියෙන් රැවටිලා තියෙනවා. ඒ මේ ස්කන්ධ නිසා මේ මහාන කෙනා නිසා මේ මැෂින් එක නිසා නිර්මාණය වෙන මේ ගෞම ඒ දේවල් වලට අයිති නැති බව දැකීම අවිද්‍යාව මනාව දැකීම අවිද්‍යාව මනාව දකින්නේ විද්‍යාවසින් මේකත් එක්ක මේ අවිද්‍යාව දැක්ක විද්‍යාවසින් අයුන්සමසිකාරය දැක්කා මෝහ අන්ධකාරයේ දුර්වලනවා අවිද්‍යාව දකින්නකොට දැන් අපි විද්‍යාව පහල කරගත්තා. අපි තව නුවණ වඩනවා. නුවණ වඩන්නේ මොකද්ද? අපි නැවත ගෞම මහපු අයට දෙනවා එකින් එක ලියාගෙන යන්න. තමන් මහපු කොටස විතරක් ලියන්න දෙනවා. අන්න තමන් මහපු කොටස ලියාගෙන යනකොට ඒ හැම මොහොතකම හම්බ වෙන්නේ නිරෝධය, විරාගය, නිවනට නැඹුරු කරපු සිත කියන තැනව අපිට මතුවලා එන්නේ. නැවත ලියන්න දෙනවා කියන්නේ ඒකයි. එහෙනම් මේ නුවණින් යුතුව නැවත මේක නුවණින් ලියනවා. කෙනා නිර්මාණය කරපු දේ නුවණින් තෝරගන්නවා අපි. අපි තෝරගන්නකොට මේ ස්කන්ධය අපචේත ගෙවෙන අපචේත යනවා. නැවත නොහට ගන්නා ඒ ගෞම ආරම්භය නැවත නොහට ගන්නා න්‍යායට යනවා. මේකම අපි දැකගත යුත්තේ. මේකත් එක්ක අපි මෙන්න මේ එකින් එක බලාගෙන යනවා කියන්නේ කෙනෙක් මහපු එක අන්තිමයා මහපු එක එයා එක ලිව්වනම් අනිත් එක්කෙනාට ඒක අනිමිත්තයි අපිටිහිතයි ශුන්‍යතයි. එසෙල්ලා
ගවම නිමා වේගන එනකොට කෙනෙක් මහපු එක අනිත් එක්කෙනාට හම්බ වෙනවා. හැමතිස්සෙම. අන්තිමයට හම්බ වෙනවා සම්පූර්ණයෙන්ම. හම්බුණා ඒක ඇතහැරියා. මෙතනදී නිවනට නැඹුරු කරපු සිතින් උතුර නිරෝධයට අනුව විරාගයට අනුව බලනකොට අන්තිමටම මහපු කෙනාගේ කොටස ලිව්වට පස්සේ කවදාකවත් ඉදිරියෙන් හිටපු කෙනාට ඒ කොටස හම්බ වෙන්නේ නැහැ. ඇයි ලිහලමනේ හම්බ වෙන්නේ? ඒක හම්බ වෙන්නේ නැහැ යාට. ඒකට කියනවා ඒ කලින් කොටස හම්බ වෙන්නේ නැති එකට කියනවා අනිමිත්තයි අපිට හිතයි ශුන්‍යතයි. මෙන්න නිවන් මාර්ගයේ ඉන්නවා. අන්න නිවනට නැඹුරු කරපු සිත. අන්න නිරෝධය. අන්න විරාගය. අන්න පළමුවෙන් මහපු කෙනා ළඟට යනකොට ඊට පිටිපස්සෙන් හිටපු අය මහපු එකක්වත් පළමු එක්කෙනාට හම්බෙලා නැහැ. ඒ නිසා ඒ සියල්ලක් අනිමිත්තයි අපිට හිතයි ශුන්‍යතයි. එයා මහපු එකත් එයා ලිව්වට පස්සේ අන්න අනිමිත්ත අපිට හිත ශුන්‍යත කියන න්‍යායෙන් මිදෙනවා. එයා මහපු එකත් එයාට හම්බෙන්නේ නැතුව ගියා. මේකෙන් මිදුණා. මේකට කියනවා අපි මේ සත්‍ය අවබෝධ කළා කියලා. අපේ රූපේ ඇත්ත අවබෝධ කළා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ අනුසෝතගාමී මාර්ගය, ගෞම මහාන මාර්ගය. හැමෝටම කලින් එක්කෙනා මහපු එක හම්බ වෙනවා. හැබැයි ඒ කාටවත් ගෞමක් මහන්න බෑ. ගෞමක් නිමා කරන්න බෑ. ගෞම නිමා කරපු අය නෙවෙයි. එයාට කවදාවත් කිසි කෙනෙකුට ගෞම හම්බෙලත් නැහැ. ඒ වගේම මේ නිරෝධයට බලනකොට පටිසෝතගාම මාර්ගයෙන් අන්තිමයේ ඉන්න කෙනා ලිහිපු එක ඊළඟ කෙනාට හම්බෙලා නැහැ. ඒ වගේ ඉස්සෙල්ලාම මහපු කෙනාට පිටිපස්සින් අය මහපු එකක්වත් හම්බෙන්නේ නැහැ. මේක තමයි නිරෝධය. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නැති වෙලා යනවා. ගෞමක් මැහෙනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ පවතින්නේ. ඒ නිසයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ නිසයි ගෞමක් නිමා වෙන්නේ, හම්බ වෙන්නේ. මේ නිරෝධයට බලනකොට ඒක පටිච්චසමුපාදේ න්‍යායයි. ඒක අනුසෝතගාමි. ඒකට මිනිස්සු තණ්හාවෙන් බැඳෙනවා. ඒ නිසා මෝහ අන්ධකාරයට මිනිස්සු වැටෙනවා. ඇතකින් දෘෂ්ටියට යනවා. ඉතින් දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඉතින් දුක්ඛ සත්‍යයක් තියෙනවා. සුත්‍ය දුක්ඛ ආරි සත්‍යයක් දකිනවා. මේව ගලපා ගන්න දක්ෂ වෙන්න. කෙසේ වෙතත් ගෞම නැවත ලියහන් යනකොට අනිමිත්තයි අපිරිතයි ශුන්‍යතයි කියන මාර්ගය හම්බ වෙනවා අපිට. ආර්ය ශ්‍රාංගික මාර්ගය. ගෞම නිමා වෙන පැත්ත අෂ්ටාංග මාර්ගයයි. හැම තැනම ගලපා ගන්නට බලන්න. ගෞමක් හම්බෙන පාර අයුන්සෝමනසිකාරයයි. ගෞම ලියන මාර්ගය යෝන්සෝමනසිකාරයයි. එතකොට දකින්නවා ගෞම නිමා වෙච්ච තැනත් කවුරුවක්වත් ගෞමක් මහලා නැති බව. කාටවත් මහන්න බැරි බව. අවිද්‍යා සහගත ලෝකයේ කවදාකවත් කිසිම දෙයක් හම්බෙලා නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක දැකීම විද්‍යාවයි. විද්‍යාවේ පරිපූර්ණත්වය කියන්නේ අනිමිත්ත වූ අපටිත වූ ශුන්‍යත වූ මාර්ගය හම්බ වීමයි. නිවනට නැඹුරු කරපු සිතින් යුතුව. ඉතින් මෙන්න මේ විදිහට ඒක මහාන කෙනෙක් නෑ, නිර්මාණය කරන කෙනෙක් නෑ. නිර්මාණය වෙච්චදී ලියනවා. ඒකයි පටිසෝතගාම මාර්ගයෙන් වෙන්නේ. ආපස්සට යනවා. පාත්‍රේ උඩුගම් බලා ගියා වගේ. දැන් යටිගම් බලා ගිය ගෞම නිමා වෙන පැත්තේ යටිගම් බලාගෙන ගියා. දැන් උඩුගම් බලා යනවා කියන්නේ ඒක ලියනවා දැන්. මේ ගැටේ ලියනවා. ඒ නිසා ජාති සාමුලියම නැති කරනවා යා. මේ නුවණ යාට පිහිටනවා.
මන අනුවණින් යුතුව මෙයා දර්ශනයෙන් යුතුව කටයුතු කරන නිසා අපි අවිද්‍යාවත් දැනගන්න ඕන, විද්‍යාවත් දැනගන්න ඕන. අපි අවිද්‍යාව දැනගන්න ඕන, විද්‍යාවත් දැනගන්න ඕන කියන්නේ අපි ඉන්නේ මෝහ අන්ධකාරේ. අපි ඉන්නේ අවිද්‍යාව නෙවෙයි. අපි ඉන්නේ මෝහ අන්ධකාරේ. ඒ මෝහ අන්ධකාරයෙන් මිදෙන්න අවිද්‍යාව දැක ගන්න. අවිද්‍යාව දැක ගන්නෙත් ලෝකෝත්තර ප්‍රඥාවෙන්. විද්‍යාව දැක ගන්නෙත් ලෝකෝත්තර ප්‍රඥාවෙන්. අවිද්‍යාව දැකගෙන අවිද්‍යාවෙන් මිදීම චේතෝ විමුක්තියයි. ලෝකෝත්තර මාර්ගයේ අවසන් වූ දවසට ප්‍රඥා විමුක්තියයි. දැන් වඩන්න ධර්මයක් නෑ යාට. එයාට අවබෝධ කරන්න දෙයක් නෑ. ගාම කියලා දෙයක් හම්බෙන්නේ නැති නිසා. ඒ හැම දෙයකින්ම යා මිදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක ගලපගෙන නුවණින් බලන්න. ඇත්තට ළමෙක් හදන්නේ කවුද? ළමයෙකුට අපි ආදරය කරනවා නම් අපි ඉන්නේ මෝහ අන්ධකාරයේ. මේ ආයතන ටිකක්, ස්කන්ධ ටිකක් හේතු කරගෙන ආයතනන්ගේ ප්‍රතිලාභයක් ඇති කරගෙන මේ නිර්මාණය කරන මේ දරුවා මම කියලා කෙනෙක් නිර්මාණය කරනවද? ආයතන කියන එක ලෝකේ තියෙන ධර්මයක්ද? නැත්තම් ස්කන්ධයෝ නිසා හටගන්න ධර්මයක්ද? ස්කන්ධයෝ පෙර ඉඳලා එනවද? මේවා හොයා ගන්න ඕන. මහාන කෙනෙක් මැෂින් එක හදන දවසේ මහාන කෙනා එතනට ආවද? නෑ නේද? මහාන කෙනෙක් ඉන්නේ පස්සේ. මේ භාෂාව දෙනකොට මහාන කෙනා නිර්මාණය වෙනවා. අන්න මැෂින් එකක් හේතු කරගෙන මහාන කෙනෙක් ඇති වෙලා. අන්න දැන් එක එක දේවල් නිර්මාණය වෙනවා. මෙන්න මේ ගාමන්ට් දෙක ඇඳුමක් සකස් වෙන විදිය විවිධාකාරයෙන් ගවේෂණය කරමින් නුවණින් බලන්න පුළුවන් නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ හේතුඵල න්‍යායක් හම්බෙනවා. අපේ ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනකින් නිර්මාණය වෙච්ච ධර්මයක්. අනාත්ම ධර්මයක් මේක. මේක ආත්ම දෘෂ්ටියෙන් පනවන්නේ මෝහාන්ධකාරයෙන් ණයයි. මේක අනාත්ම වශයෙන් දකිනවා නම් එයාට රාගේ දුර වෙලා යාවි. ඒ නිසා මේක සහමුලින් නිරෝධ කරන්න මෙයා නැවත මේක ලියහගෙන යා යුතුයි. සහමුලින් ඒක නිරෝධ වෙලා යාවි. තින් මේ හැකියාව ඇති කරගන්න මේ පොඩි දහම් දේශනාව ඔබලා සියලු දෙනාටම උපකාර ධර්මයක් වේවා. තවත් දහම් මේකට ගලපන්න පුළුවන් වුණා. යම් කෙනෙකුට දර්ශන ඥානයක් ඇති කරගන්න තමන් වෙනුවෙන් මේ සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරගන්නට අවිද්‍යා සහගත භූමියෙන් පුළුවන්. අවිද්‍යා සහගත භූමියේ තෝර ගැනීමෙන් මාර්ගය පුතු ගන්න පුළුවන්. අන්න එතනින් ඔබ උත්සාහවත් වේවි. ගහම ලියන පැත්තට යන්න. පටිසෝතගාමී මාර්ගය ආරම්භ වෙන්නේ එතනින් ඔබේ. ඉතින් අන්න ඒක නිසා මේ හැමතැනම ගල්පා ගන්න ඔබට තවත් ඔබ දන්නා දහම් කාරණා මේ සිදුවීමට ගල්පාගෙන ඔබ නුවණින් මෙනෙහි කරන්න. ඒකාන්තයෙන් ඔබට මේ ජීවිතේ සෝවාන් ඵලය හෝ රහත් ඵලය අනිවාර්යෙන් ඔබට ලබා ගත හැකියි. එහි පස්සික ඔබට ගල්පාගෙන මේක බලන්න. එයට ඔබට ආරාධනා කරමි. අපි මේ පොඩි දහම් දේශනාව නිමා කරනවා. තිරුවන් සරණයි. උතුම් ලෝකෝත්තර ප්‍රඥාව පහළ වේවා. සංසාර දුකින් අත්මිදී